බලන්න සියල්ල සම්බන්ධ වුණාද? හරි. තුන්වෙනි ගාන. පෙනාන්දු මහතාගේ මාසික ආදායම රුපියල් 60,000. ඔහුගේ වාර්ෂික ආදායම කීයද කියලා අහන්න. මාසික ආදායම රුපියල් 60,000 නම් වාර්ෂික ආදායම සොයන්න 12න් ගුණ කරන්න. මාසික ආදායම රුපියල් 60,000යි වර්ෂයකට තියෙනවා මාස 12ක්. එහෙනම් මාසික ආදායම 60,000 නම් වාර්ෂික ආදායම සොයන්න 60,000 ගුණ කරන්න 12න්. ඔන්න වාර්ෂික ආදායම සොයාගන්න. 0.0.0.0 6 වරක් 2 12න් 2 එකක් ඉතිරි 7යි. එතකොට ඔහුගේ වාර්ෂික ආදායම රුපියල් 7,20,000. මාසික ආදායම 60,000යි වර්ෂයකට හම්බ කරගන්නවා 7,20,000. ඔන්න පළවෙනි කොටසේ උත්තරේ. දෙවෙනි කොටස. වාර්ෂික ආදායමෙන් මුල් ලක්ෂ 5 වාර්ෂික ආදායමෙන් මුල් ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් කර ඇතනම් පෙනාන්දු මහතා විසින් බදු ගෙවී යුත්තේ කොපමණ මුදලකටද? අපි ඔය වරිපනම් කොටසදී ඉගෙනුවා බදු ගෙවන බදු මුදල කියලා. තාම වැදගත් කොටසක් කරා. බදු ගෙවන බදු මුදල තමයි ඊට පස්සේ හොයාගන්න වෙන්නේ. වාර්ෂික ආදායමෙන් මුල් රුපියල් ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් කර ඇතනම් පෙනාන්දු මහතා විසින් බදු ගෙවී යුත්තේ කොපමණ මුදලකට? ඒ බදු ගෙවන මුදලට අපි කිව්වා බදු ගෙවන බදු මුදල හොයන්න. බදු ගෙවන බදු මුදල. බදු ගෙවන බදු මුදල. බදු ගෙවන බදු මුදල. බදු ගෙවන බදු මුදල සොයාගන්න. මුළු ආදායම 7,20,000යි. එයගෙන් ලක්ෂ 5 අඩු කරන්න. ආදායම් බද්දෙන් නිදහස් කර ලක්ෂ 5 අඩු කරන්න. එතකොට බදු ගෙවන බදු මුදල එන්නේ 2,20,000යි. 7,20,000න් 5,00,000 අඩු කරාම 2,20,000යි. දෙලක්ෂ 20,000. right. ඊළඟ තුන්වෙනි කොටස. වාර්ෂික ආදායම් බදු ප්‍රතිශතයේ 4% නම් ඔහුට වර්ෂයකට බදු ලෙස ගෙවීමට සිදුවන මුදල සොයන්න. දැන් බදු ගෙවන බදු මුදල දන්නෝ. දැන් සොයාගන්න වෙනවා අපිට ගෙවන ආදායම් බදු මුදල. එතකොට බදු ගෙවන බදු මුදල 2,20,000යි. ඒකෙන් හොයාගන්න වාර්ෂික ආදායම් බදු ප්‍රතිශතයේ 4% නම් ඔහු වර්ෂයකට බදු ලෙස ගෙවන. ඒ කියන්නේ ගෙවන බද්ද. ගෙවන බද්ද හොයාගන්න. ගෙවන බද්ද. ගෙවන බද්ද සොයාගන්න 2,20,000න් 4% බලන්න. 4%. මේ බින්දු දෙකකට මේ බින්දු දෙක කපලා ගියා. 0.0.8යි. ගෙවන බදු මුදල 8,800යි.
ගෙවන බදු මුදල 8800. හරි. ඒ තුන්වෙනි ගානේ ඒ කොටස කතා කරේ දැන් බලන්න B කොටස. ඒකේ B කොටස. පොඩි පන්ති වල එකක්. රුපියල් 56000ක මුදලක් වර්ෂයකට 12යි සුළු පොලි අනුපාතිකය. සුළු පොලියෙන් දීලා තියෙනවා. රුපියල් 56000ක මුදලක් වර්ෂයකට 112යි සුළු පොලි අනුපාතිකයක් යටතේ ණයටගෙන කිසියම් කාලයකට පසුව රුපියල් 76160ක් ගෙවා ණයෙන් නිදහස් විය. ඔයගේ ගණන් අපි හැදුව මතක ඇති. රුපියල් 56000ක මුදලක් වර්ෂයකට 112ක පොලි අනුපාතිකයක් යටතේ ණයටගෙන කිසියම් කාලයකට පසුව රුපියල් 76160ක් ගෙවා ණයෙන් නිදහස් විය. ණය සඳහා ගෙවූ පොලිය කොහොමද? ණය සඳහා ගෙවූ පොලිය සොයාගන්න මුළු මුදල දීලා තියෙනවා ණයට ගත්ත මුදල දීලා තියෙනවා. මුළු මුදලෙන් ණයට ගත්ත මුදල අඩු කරන්න. එහෙනම් පොලිය හොයාගන්න පුළුවන්. ණය සඳහා ගෙවූ පොලිය B කොටසේ 1. ණය සඳහා ගෙවූ පොලිය. ණය සඳහා ගෙවූ පොලිය සොයාගන්න මුළු මුදල දීලා තියෙනවා 76160යි. ණය නිදහස් වෙලා තියෙන්නේ 76160ක් ගෙවලා ඔහු ණයට අරන් තියෙනවා 56000. එහෙනම් මුළු පොලිය සොයාගන්න 76160න් 56000 අඩු කරන්න. එතකොට ගෙවන මුළු පොලිය ණය සඳහා ගෙවන පොලිය සොයාගන්න පුළුවන්. අඩු කරන්න. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි, 6න් බිඳුවක් 6යි, 1න් බිඳුවක් 1යි, 6න් 6ක් බිඳුවයි, 7න් 5ක් 2යි. ණය සඳහා ගෙවලා තියෙනවා 20160. පොලිය ගෙවලා තියෙනවා 20160. ඔන්න පළවෙනි කොටස. දෙවෙනි කොටස ණය සඳහා වසරකට පොලිය කොපමණද? ණය සඳහා වසරකට පොලිය හාන. මුළු පොලිය දන්නෝ 20160යි. ණය සඳහා වසරකට පොලිය හොයාගමු දැන්. දෙවෙනි කොටස ණය සඳහා වසරකට පොලිය. වසරකට කියන්නේ අවුරුද්දක. වසරකට පොලිය. වසරකට පොලිය සොයාගන්න 56000න් වර්ෂයකට ගන්නවා 112ක්. 56000න් 112ක පොලියක් අය කරන වර්ෂයකට. එහෙනම් එතන සොයාගන්න වර්ෂයකට ගෙවන පොලිය. වසරකට ගෙවන පොලිය. බිංදු දෙකට බිංදු දෙක කපලයක්. 560 බිංදුව අගට දාගන්න. 12 සරක් 6 72න් 2 7ක් ඉතිරි 12 සරක් 5 67යි 67යි. අවුරුද්දකට පොලිය ගෙවනවා 6720ක්. මේක ප්‍රශ්නයක් ලෙස අහන නිසා ඒකක දාන රුපියල්. ණය සඳහා වසරකට පොලිය කොපමණද? 6720ක්. ණය සඳහා වසරකට ගෙවන පොලිය. ඊළඟට තුන්වෙනි කොටස අවසාන කොටස ණය වී සිටි කාලය. ණය වී සිටි කාලය සොයාගන්න මුළු පොලිය දන්නෝ 20160යි. වසරකට ගෙවන පොලිය දන්නෝ 6720යි. ණය වී සිටි කාලය සොයාගන්න 20160 6720න් බෙදන්න. ණය වී සිටි කාලය. ණය වී සිටි කාලය සොයන්න 20160 මුළු පොලිය බෙදන්න අවුරුද්දක පොලියෙන්. එතකොට කාලය එනෝ T වලින් අවුරුදු වලින්. බෙදලා බලන්න බොහෝ දුරට බෙදේවි හරියට. මේ බිඳුවට මේ බිඳුව කපලා ගියා. 2016 බෙදන්න 672. 672 හරියට තියෙයි කියලා තමයි කියන්නේ බලන්න.
672 3ෙන් ගුණ කරලා බලන්න පොඩ්ඩක්. 672 3ෙන් ගුණ කරලා බලන්න. එහෙම තීරණය කරේ මම මෙතන 6 තියෙන නිසා. 2 3ෙන් ගුණ කරොත් තමයි 6 ලබා ගන්න පුළුවන්. ඒ නිසා මං හිතුවේ එහෙම එහෙනම් මේක 3ෙන් ගුණ කරලා බලන්න ඕනේ. මෙතන තියෙන 6 නේ 2016. මෙතන තියෙන 2. 2 3ෙන් ගුණ කරොත් 6 එනවා. බලමු ගුණ කළා. 3 අරක් 2 6යි. 3 අරක් 7 21න් 1 2ක් ඉතිරි. 3 අරක් 6 18යි 2යි 20යි. ෂෝකේට එන්නේ ඔය. හොඳට එන්නේ උත්තරේ. එහෙනම් 672ට 1යි 2016ට 3යි. ණය වී සිටි කාලය T. T කියන්නේ අවුරුදු 3යි. ණය වී සිටි කාලය අවුරුදු 3යි. තා පහසුයි. උතුරු මැද පළාතේ ආපු පේපර්. හතරවෙනි ගාන. 9 වසරේ දැනීමෙන් තමයි යන්න වෙන්නේ. තාම 18 වෙනි පාඩමට එන්න බැරුණ කුලක පාඩමට 10 වසරේ එතෙන්ට එනකන් දැනට මේ දැනී 10 වසර මේ 9 වසරින් මේක හදන්න පුළුවන්. කුලක ගාන. හරි. ණය වී සිටි කාලය. අර පේන්නේ ටිකක් 672 3ෙන් ගුණ කරලා බැලුවේ මම 216 නැහැ. right. දැන් අපි එනවා තවත් වැදගත්ම ගැටලුවකට. මේන් ගානක් 11 වසර සහ 10 වසර කියන සියලුම විභාග වලට එන අනිවාර්යයෙන්ම ගැටලුවක්. ගණිතයේ කෙටි ප්‍රශ්න පත්‍රයටත් එනවා. ගණිතයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් එනවා. 10 11 දෙකටම එනවා. හැම අවුරුද්දෙම අනිවාර්ය ගැටලුවක් කුලක පාඩම. right. ගණිතයේ කෙටි ප්‍රශ්න පත්‍රයටත් එනවා. ගණිතයේ දෙවෙනි පේපර් එකටත් එනවා. වෙන් රූපයේ දක්වා ඇති තොරතුරු අනුව B කුලකයේ වචනයෙන් විස්තර කරන්න. මොන වෙන් රූපය මම දැන් අඳිනවා. වෙන් රූපය. A කුලකය B කුලකය මේ සර්වත්‍ර කුලකය. A කුලකයට අයිති 1 9 4 8. B කුලකයට අයිති 1 9 3 5 7. 7ද 2ද බලන්න 7 කියලා මන්ද. 7. 2 තියෙන්නේ මෙහි. දැන් වෙන් රූපයේ දක්වා ඇති තොරතුරු අනුව B කුලකයේ වචනයෙන් විස්තර කරන්න. B කුලකයේ වචනයෙන් විස්තර කරන්න. හොඳට ඇස්සරලා බලන්න B කුලකයේ තියෙන අවයව. B කුලකයේ තියෙන අවයව ටිකක් ඇස්සරලා බලන්න. B කුලකයේ තියෙන අවයව. B කුලකයේ තියෙන අවයව දිහා බලන්න. එතකොට වචනයෙන් විස්තර කරන්න පුළුවන්. මම B කුලකේ වෙනම ලියනවා. 1 3 5 7 9. B කුලකේ දිහා බැලුවම හොඳට වචනයෙන් විස්තර කරන්න පුළුවන්. මොන B කුලකේ අවයව විස්තර කරලා කියනවා මේ අවයව ටික ලිව්වා. මේ දිහා බලන්න 1 3 5 7 9. කවුද බලන්න තියෙන්නේ? B කුලකයේ වචනයෙන් විස්තර කරන්න. ඔව් 1 3 5 7 9. වචනයෙන් විස්තර කරන්න. B කුලකයේ වචනයෙන් විස්තර කරනවා. බින්දුවත් 10ත් අතර නැත්තම් 10ට අඩු මොනවයි?
ඔත්තේ සංඛ්‍යා විස්තර කරා. බිංදුවත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා නැත්නම් 10ට අඩු ඔත්තේ සංඛ්‍යා. බිංදුවත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා නැත්නම් 10ට අඩු ඔත්තේ සංඛ්‍යා. කොහොම ලිව්වත් හරි. 10ට අඩු ඔත්තේ සංඛ්‍යා කිව්වත් බිංදුවත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කිව්වත් මෙන්න මේ කුලකයේ විස්තර වෙනවා. 10ට අඩු ඔත්තේ සංඛ්‍යා. නැත්නම් බිංදුවත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. ඊළඟ බී කුලකයේ වචනින් විස්තර කරා. ඊළඟ සර්වත්‍ර කුලකයේ අවයව ලයිස්තුගත කිරීමක් ලෙස ලියන්න. සර්වත්‍ර කුලකයේ අවයව ලියන්න. සර්වත්‍ර කුලකයේ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කුලකයේ තියෙන අවයව ටික සියලුම අවයව දැක්වෙන කුලකය ලයිස්තුගත කරන්නලු. මෙන්න මේ වගේ ලියන්නලු. ලයිස්තුගත කරනවායි කියන්නේ මේ උඩින් ලියලා තියෙන්නේ. ඒ වගේ ලියන්නලු. සර්වත්‍ර කුලකයේ අවයව ලයිස්තුගත කිරීමක් ලෙස ලියන්න. එතකොට සර්වත්‍ර කුලකයේ අවයව ලයිස්තුගත කරනවා. ඔන්න කුලක දැක්විය හැකි එක් ආකාරයක් ලයිස්තුගත කිරීම. ලියන්න යන්න. 1 2 3 4 5 6 7 8 9. ඔන්න ලයිස්තුගත කිරීමක් ලෙස සර්වත්‍ර කුලක ලිව්වා. 2යි 4යි 6යි 8යි 9යි. 2 4 6 8 9. අවයව 9ක් තියෙනවා. සියලු අවයව දැක්වෙන සර්වත්‍ර කුලකයෙන් ඔන්න ලයිස්තුගත කරලා ලිව්වා. තාම පහසු. ලකුණු 2ක්. ඊළඟට අහන ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඒ අනුපූරකයේ ඡේදනය බීගේ අනුපූරක පෙදෙස වෙන් රූපය තුල අඳුරු කර දක්වන්න. ඔන්න හොඳ ගැටලුවක්. ඒක තමයි මේ පැත්ත බලාගන්න. ඒගේ අනුපූරකයේ ඡේදනය බීගේ අනුපූරක පෙදෙස වෙන් රූපය තුල අඳුරු කර දක්වන්න. ඒක හොඳට බලාගන්න මේ පැත්ත. මං ඉස්සෙල්ලාම මේක අඳුරු කරන්නට පෙර අඳුරු කරන්න දන්නේ නැහැනේ අපි දැන් කොහේ අඳුරු කරනවද කියන්නේ. ඉස්සෙල්ලා මම හොයාගන්නෝ ඒගේ අනුපූරක කුලකය. ඒගේ අනුපූරක කුලකේ හොයාගන්න. ඒගේ අනුපූරක කුලකය කියන්නේ ඔන්න හොඳට අහගෙන ඉන්න. ඒගේ අනුපූරක කුලකය කියන්නේ ඒ කුලකයට අයිති නැති කට්ටිය. ඒ කුලකයට අයිති නැති මිනිස්සු තමයි ඒගේ අනුපූරකයට එන්නේ. ඒගේ අනුපූරකයේ ඩෑස් කියලා කියන්නේ. ඒට අයිති නැති මිනිස්සු. ඒට අයිති නැති මිනිස්සු තමයි ඒගේ අනුපූරකයට අයිති. ඒ නිසා මම ඒ කුලකේ වහගන්න. ඒ කුලකේ වහගත්තා. ඒ කුලකේ වහගත්තම ඒ කුලකයට අයිති නැති මිනිස්සු පේනවා. ඒ කුලකේ වහගෙන දැන් තියෙන්නේ දැන් ඒ කුලකයට අයිති නැති මිනිස්සු අල්ලගමු. මේ තියෙන ඒට අයිති නැති අය 2 3 5 6 7. ඔන්න ඒට අයිති නැති මිනිස්සු. ඒට අයිති නැහැ කියන්නේ ඒ කුලකේ වහගන්න. ඒ කුලකේ වහගන්න සම්පූර්ණ. එතකොට ඒ කුලකේ වහගත්තම ඒගේ අනුපූරකය ලබා ගන්න පුළුවන්. දැන් ඒ වගේම හොයා ගන්නවා මම B ගේ අනුපූරකය. B ගේ අනුපූරකය කියන්නේ B ට අයිති නැහැ කියන. B ට අයිති නැති මිනිස්සු හොයාගන්න B කුලකේ වහගන්න. B කුලකේ වහගන්න. B කුලකේ වහගත්තම පේනවා. 2 4 6 8. ඔන්න B කුලකේ අනුපූරකය. B කුලකේ වහගන්න. එතන අවයව 5ක් වැහෙනවා. B කුලකේ වහගත්තම අවයව 5ක් වැහෙනවා. ඉතිරි වෙන්නේ 4 දෙනයි මෙන්න 4 දෙනා. ඔන්න දැන් A ගේ අනුපූරකය ලිව්වා. B ගේ අනුපූරක කුලකේ ලිව්වා. දැන් ඒ දෙන්නගේ මම අහන්නේ ඡේදන කුලකය. ඡේදන කියන්නේ පොදු අවයව. මේ තියෙන්නේ A ගේ අනුපූරකයේත් B ගේ අනුපූරකයේත් ඡේදනය අහන්නේ. මේ සංකේතය අපි කියන්නේ ඡේදන කුලකය කියලා. ඡේදනය කියන්නේ පොදු අවයව කුලකය.
පොදු අවයව. මේ සංකේතය කියන්නේ පොදු අවයව. ඡේදනයේ සංකේතය. මේකේ හඳුනගන්නේ පොදු අවයව. පොදු අවයව. මේ වසරේ කරන්න බැරි වුණා හුඟක් අයට මේ පාඩම මේ එක එක ප්‍රශ්න නිසා. ඒ නිසා මතක ලියාගන්න මේවා. මේ සංකේතයෙන් හඳුනගන්නේ පොදු අවයව කුලකය. මෙයට කියන්නේ ඡේදනයේ සංකේතය. ඡේදන කුලකය. එහෙනම් දැන් අපෙන් අහන්නේ A ගේ අනුපූරකයේත් B ගේ අනුපූරකයේත් ඡේදනය කියන්නේ පොදු අවයව කුලකය. පොදු අවයවය කියන්නේ දෙන්නගෙම තියෙන ඒවා අල්ලගන්න. මේක දිහා බලන් දෙන්නගෙම තියෙන ඒවා අල්ලගන්න. මේ ඉන්න තියෙන දෙන්නගෙම තියෙන ඒවා. එක්කෙනෙක් දෙක. තව එක්කෙනෙක් ඉන්නවා 6. මේ දෙන්නගෙම තියෙන ඒවා අල්ලගන්න. ඒ දෙන්නගෙම තියෙන ඒවා තමයි ඡේදන කුලකයට අයිති. එතකොට දැන් බලන්න මේ රූපෙ දිහා බලන්න හොඳට වෙන් රූපෙ දිහා බලන්න මේ 2යි 6යි කොහෙද තියෙන්නේ කියලා. 2යි 6යි තියෙන ප්‍රදේශය අඳුරු කරලා පෙන්නන්න. ඒතර 2යි 6යි තියෙන්නේ මෙන්න මෙහි. සර්වත්‍ර කුලකයට පමණක් අයිති මිනිස්. 2යි 6යි අයිති වෙලා තියෙන්නේ ඒටවත් බීටවත් අයිති වෙලා නැහැ. ඒගොල්ලෝ දෙන්න අයිති වෙලා තියෙන්නේ සර්වත්‍ර කුලකයට පමණයි. එහෙනම් මේක අඳුරු කරලා පෙන්නන්න. සර්වත්‍ර කුලකය කියන්නේ ඒ කුලකයයි B කුලකය අතහැරලා එයයිට පමණක් අයිති මිනිස්සු අඳුරු කරලා පෙන්නන්න. මෙන්න මේ කැලල තමයි එන්නේ. ඔන්න අඳුරු කරා. සර්වත්‍ර කුලකයට පමණයි මේ 2 සහ 6 අයිති වෙන්නේ මෙන්න මේ අඳුරු කරපු ප්‍රදේශයේ. ඒටවත් බීටවත් අයිති වෙලා නැහැ. එහෙනම් ඒගොල්ලන් අතහැරලා ඉතුරු ටික පාට කරනවා. ඔන්න ඊටාම පහසුවෙන් ඒගේ අනුපූරකයේ ඡේදනයේ B කුලකේ සොයාගන්න. මේක ඊටාම පහසු ක්‍රමයක්. ඕනම ගැටලුවක් අඳුරු කරන්න આવොත් මේ ක්‍රමේ භාවිතා කරලා කරන්න පුළුවන්. එක කොටසෙන් කරන්න පුළුවන්. ඊටාම පහසුවෙන් කියලා දුන්න මේ අඳුරු කරන ප්‍රදේශය. නැත්තම් ඒ ඡේදනය ඒගේ අනුපූරකයේ ඡේදනයේ B ගේ අනුපූරකේ හොයන්න ගියාම ඉතින් සමහර අය මෙහෙම රූපේ කපලා මොකද්දෝ ජරමරයක් කරලා ගන්න. ඊට වඩා පහසුයි ඒ කුලකයේ අනුපූරකයේ අවයව ලිව්වා B ගේ අනුපූරකයේ අවයව ලිව්වා ඒ දෙකේම පොදු අවයව අල්ලගත්තා ඒ ඉන්න ප්‍රදේශය අඳුරු. right. ඊළඟට 4 වෙනි එක අහන්න. 4 6,2 අවයව අයත් ප්‍රදේශ කුලක අංකණයෙන් ලියන්න. 6යි 2යි තියෙන අවයව අයත් ප්‍රදේශ කුලක අංකණයෙන් ලියන්න. එතන 6යි 2යි අයිති ප්‍රදේශය ඔය තියෙන්නේ. 6,2 අවයව අයත් ප්‍රදේශ කුලක අංකණයෙන් ලියන්නලු. බෝඩ් එකේ තියෙන මේ ප්‍රශ්නේ වැරදිලා අහලා දන්නේ එකම ප්‍රශ්නේ තමයි අහන්නේ. 6,2 අවයව අයත් ප්‍රදේශ කුලක අංකණයෙන් ලියන්න. මේ ප්‍රදේශය කුලක අංකණයෙන් ලියන්න. මේ අයගේ තව එක්කෙනෙක් ඉන්නවා. දැන් මේ අඳුරු කරලා තියෙන්නේ මෙන්න මේ කෑල්ල. ඒක තවත් මෙයයි සමාන වෙන තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? දැන් මේ අයිති වන ප්‍රදේශය තමයි A කුලකයටවත් B කුලකයටවත් අයිති නැහැ. දැන් Aටයි Bටයි අයිති වන අවයව ලියන්නේ කිව්වනම් A කුලකයේ තියෙන සියලු අවයවයි B කුලකයේ තියෙන සියලු අවයවයි ලියනවට අපි කියනවා A මේලය B කුලකයේ කියලා. දැන් A මේලය B කුලකේ ලියන්නේ කියලා ඔයගලන්ට කිව්වනම් A මේලය B කුලකේ ලියන්නේ 1 3 4 5 8 9. A කුලකයේ A ඡේද A මේලය B අඳුරු කරලා පෙන්නන්නේ කොහොනම් ළමයි කරන්නේ ඔන්න A මේලය B අඳුරු කරනවා. මොන ගිය අවුරුද්දේ හරියට ඉගෙන ගත්තේ නැති නිසා කුලක පාඩම 9 වසරේ බලා ගන්න. A මේලය B අඳුරු කරන්නේ කොහොනම් මේක ඇල්ල අඳුරු කරනවා. මේ තියෙන්නේ A මේලය B. දැන් මට ඕන A මේලය B නෙවි. මේගොල්ලන්ට අයිති නැති කට්ටිය අල්ල ගන්න. ඒගොල්ලන් නැති අයිති නැති දෙන්න තමයි 2යි 6යි. එහෙනම් මේලයට අයිති නැති කට්ටිය.
මේලය කියන්නේ මේ මෙන්න මේ කෑල්ල. මේ තියෙන මේලේ කුලකේ. එයිට අයිති නැති මිනිස්සු තමයි 2යි 6යි. ඒ දෙන්න මේ අයකට අයිති නැහැ කියන්නේ මේ අය පෙන්වන්න පුළුවන් මේ විදියටම. ආන්නේ. එහෙනම් මේක අඳුරු කරන්නේ කිව්වොත් මේ විදියට තමයි අඳුරුවේ. මෙයා අඳුරු කරන්නේ කිව්වොත් මේ විදියට. අන්න ඒ මේලය B ගේ අනුපූරකය. මේ තියෙන්නේ ඒ මේලය B, මේ තියෙන්නේ ඒ මේලය B ගේ අනුපූරකය. මේ තියෙන්නේ ඒ මේලය B. මේ තියෙන්නේ ඒ මේලය B ගේ අනුපූරකය. දෙකම එක ළඟ නෝට් එක දාගන්න. මේ තියෙන්නේ ඒ මේලය B කුලකය. ඒ මේලය B කුලකය තමයි මේ තියෙන්නේ. ඒ මේලය Bට අයිති නැති මිනිස්සු තමයි මේ තියෙන්නේ. ඒකට ඒ මේලය Bට අයිති නැහැ කියන්නේ අනුපූරකය. අන්න ඒ මේලය B ගේ අනුපූරකයට අයිති මිනිස්සු තමයි 2යි 6යි. එහෙනම් අපෙන් අහනවා මේ 2යි 6යි කියන අවයව නැත්නම් 6යි 2යි කියන අවයව අයිති වෙන එක්කෙනා. තව ක්‍රමයක් මේකම තමයි මේ කියන්නේ. මේ දෙන්න සමානයි කුලක අංකණය. මේ තියෙන විශේෂ ගුණිතය. මෙයාට මෙයා සමාන. එහෙනම් 6යි 2යි අයිති නැත්නම් 2යි 6යි අයිති වෙන්නේ මෙන්න මේ අංකණය. මට මෙහෙම ලියන්න පුළුවන්. එතකොට මේ දෙන්නම එකම જાතිය දෙන්නේ. A ඡේදන A ඩෑෂ් ඡේදනයේ B ගේ අනුපූරකයේ සමාන වෙන්නේ A මේලය B ගේ අනුපූරකයට. මේක මතක තියාගන්න. A ගේ අනුපූරකයේ ඡේදනයේ B ගේ අනුපූරකයේ සමාන වෙන්නේ A මේලය B ගේ අනුපූරකය. මේදී දැන් මේ අහන ප්‍රශ්නෙට උත්තරේ අපෙන් අහනෝ 6,2 කුලකය අයිති වෙන්නේ කුලකාංකණයෙන් ලියන්නලු. අවයව අයත් ප්‍රදේශ කුලකාංකණයෙන් අන්න ලියනවා A මේලය B ගේ අනුපූරකය. මේක තමයි උත්තරේ. මේ වෙනසටහන් දෙකත් අඳුරු කරන්න ගිය අවුරුද්ද හිටියේ කරේ නැත්තම් A මේලය B කුලකය. A මේලය B ගේ අනුපූරකය මේ දෙයක් වල පෙන්න. එතකොට මේ දෙන්න සමානයි. විශේෂ ගුණිතය. අවසාන කොටස. ඒකේ අවසාන කොටස ඉහත කුලකයේ දැක්වෙන තොරතුරු වලට අනුව n වාරයක් A මේලය B. මොන සමහර අය කියවන්න දන්නෙත් නෑ මේවා. n වාරයක්. n කියන්නේ අවයව ගණන. කාගේද? මේලය කුලකයේ. n වාරයක් A මේලය B. n කියන කුලකයේ n කියන්නේ අවයව ගණන. A මේලය B කුලකයේ අවයව කීයක් තියෙද කියලා අහන්නේ. n වාරයක් A මේලය B සමානයි NA NB ඍණ n වාරයක් A ඡේදනය B. සමහර අයට පේන්නේ නැතුව ඇති. එතකොට n වාරයක් A මේලය B සමානයි මේක කුලක සමීකරණයක්. බලගන්න. දැන් 18 වෙනි පාඩම කරනකොට මේව ඔප්පු කරලා පෙන්නනවා. n වාරයක් A මේලය B සමානයි NA ධන NB ඍණ n වාරයක් A ඡේදනය B. ඕක කුලක සමීකරණය. හොඳට බලා ගන්න මේක. පාඩම් කර දැන ගහගන්න මතකේ තියාගන්න. n වාරයක් A මේලය B. n කියන්නේ අවයව ගණන
මේලය කුලකයේ අවයව කීයක් තිබුණද කියලා අහන්න. ඒක හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි NA ධන NB NA කුලකයයි NB කුලකයයි එකතු කරලා ඡේදන කුලකය අඩු කරා. අඩු කරාම මේ උත්තරේ ලබා ගන්න පුළුවන්. ඉහත කුලකයේ දැක්වෙන තොරතුරු වලට අනුව n වාරයක් a මේලය b සමානයි NA ධන NB ඍණ n වාරයක් a ඡේදනීය b බව සත්‍යාපනය කරන්න. සත්‍ය බව පෙන්වන්න. ඒක ඔප්පු කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන් දන්නවා n වාරයක් a මේලය b මේලය කුලකයට අයිති අවයව කීයක් තිබුණද කියලා බලන්න. මේලය කුලකය කියන්නේ මෙන්න මේ රවුමේ හිටි අවයව ටික ගනින්න. මේ රවුමේ තිබුණු අවයව ටික ගනින්න. පේපර් එක ළඟ තියෙන නිසා ගනින්න පුළුවන්. 2යි 4යි 6යි 7ක් තියෙන. මේ කුලකයට අයිති අවයව 7ක් තියෙන. n කියන්නේ අවයව ගන්න. සමානයි දැන් මේ තමාගේ දකුණු අත පැත්ත මේ වම් අත පැත්ත දකුණට සමානයි කියලා කියන්න ඕන සත්‍යාපනය කර. දැන් n වාරයක් a මේලය b කුලකේනේ මේ තියෙන්නේ. මේලය කුලකයට අයිති අවයව 7ක් තියෙනවා. කවුද අවයව 7? 1 3 4 5 7 8 9. ඔන්න n වාරයක් a මේලය b. n කියන්නේ අවයව ගණන කාගේද? මේලය කුලකේ. මේලය. ඊළඟට අහනවා ඒ කුලකයේ අවයව කීයක් තියෙද කියලා. ඒ කුලකයේ කියන්නේ මෙන්න මේ කුලකයේ බලන්න අවයව කීයක් තියෙද කියලා. ඒ කුලකයේ අවයව. ඒ කුලකයේ කිව්වම එයින් යමක් බීටා අයිතිත් තියෙනවා. බීටා අයිති උනාට අපිට කමක් නැහැ. අපි ඒ කුලකයට අයිති මිනිස්සු අල්ල ගන්නවා. මෙන්න ඒ කුලකයේ. මෙන්න මේ රවුමේ ඉන්න මිනිස්සු කීයක් ඉන්නවද කියලා බලන්න. ඒ කුලකයට අයිති කීප දෙනෙක් B කුලකයට අයිති වෙන්න පුළුවන්. අපිට ඒක අදාළ නැහැ. අපෙන් අහන්නේ ඒ කුලකයට අයිති මිනිස්සු කවුද කියලා. ඒ කුලකයට අයිති මිනිස්සු අල්ලගෙන රවුම් ගනින්න. ඒ කුලකයට අයිති අය. දැන් කවුරු හරි හිතේවි ඒ කුලකයට අයිති අර බීට අයිති ඒවත් ගන්න නේද කියලා. ඒක වෙනම කතාවක්. ඒටයි බීටයි කැමති මිනිස්සු ඉන්නවා. ඒක අදාළ නැහැ. අපෙන් අහන්නේ ඒ කුලකයට අයිති මිනිස්සු එන්නේ. ඒතර ඒ කුලකයට අයිති මිනිස්සු මගේ ළඟට එන්නේ කොහොම? ඒ කුලකයේ ඇතුලේ ඉන්නෝ බීට අයිතිත් දෙන්නේ. එයයි ඒ කුලකයේ කට්ටිය එන්නේ කොහොම? මේ දෙන්නත් එන්න වෙනවා. අනිවාර්යයෙන්. එතකොට ඒ කුලකයට අයිති අවයව තියෙනවා 1යි 4යි 8යි 9යි. ඒ කියන්නේ 4ක් තියෙනවා. ඒ කුලකයට අයිති මිනිස්සු 4 දෙනෙක්. ඊළඟට කියනවා අපිට NB. අන්න B කුලකයට අයිති මිනිස්සු අල්ලගන්න. B කුලකයට අයිති අය B කුලකයට අයිති කීප දෙනෙක් ඒට අයිති උනාට කමක් නැහැ. B කුලකේ රවුමේ ඉන්නවනම් ඒගොල්ලන් අල්ලගන්න. මෙන්න B කුලකේ. මේගොල්ලන් අල්ලගන්න. මේ තියෙන B කුලක. B කුලකයට අයිති ඒවා තියෙනවා කීයක්ද? B කුලකයට අයිති 1 3 5 7 9 5 දෙනෙක්. B කුලකයට අයිති අය 5 දෙනෙක්. අඩු කරන්නලු ඡේදන කුලකයට අයිති. අර දෙන්නටම අයිති මිනිස්සු හිටියේ නේ. දැන් මේ රූපය ඇතුලේ කළු පාටයි නිල් පාටයි දෙකම පේන පැත්තක් තියෙනවා. කළු පාටයි නිල් පාටයි දෙකම පේන පැත්තක් තියෙනවා මේ රූපේ දිහා බැලුවම. මේ තියෙන්නේ කළු පාටයි නිල් පාටයි දෙකම පේන කෑල්ල තමයි මෙන්න මේ. අන්න ඒකට අපි කියන්නේ ඡේදනය වන ප්‍රදේශය. ඒක තමයි අර දෙන්නටම අයිති වෙලා තියෙන්නේ. මේ ඡේදනය වන ප්‍රදේශයට අයිති කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. ඡේදනයට අයිති 1 සහ 9. අවයව වශයෙන් ගත්තොත් 2යි. එහෙනම් n වාරයක් n කියන්නේ අවයව ගණන. කවුද? දෙන්නෙක්. ඒ දෙන්න අඩු කරනවා. දැන් 4යි 5යි 9යි 9න් දෙකක් අඩු කරාම 7යි. එහෙනම් Tamanට පේනෝ තමාගේ දකුණු අත පැත්ත මේ වම් අත පැත්තට සමාන. අන්න එහෙනම් මේ සූත්‍රේ සත්‍ය බව ඔප්පු කරා. n වාරයක් a මේලය b සමාන වෙනෝ na ධන nb ඍණ n වාරයක් a ඡේදනයේ b. එහෙනම් මේක සත්‍යයි. අන්න සත්‍යාපනය කරා. තාම ලස්සන ගැටලුවක්. බොහොම සරලයි. ඒ වුණාට ටිකක් හිතන්න තියෙනවා. ඔන්න කුලක ගිය අවුරුද්දේ 9 වසරේ හරියට කරේ නැති අයගේ බය වෙන්න එපා. දැන් 18 වෙනි පාඩම කුලක.
ගහරුවාද කරන පන්තියේ දැන් ඒ තියරි ටික කරනවා. ඒ අතරේ පේපර් පන්තියේ ඒ වගේ ගණන් හදනවා. ඒකට මතකෙ හිටිනවා හොඳට. හරි. දැන් බලන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ අවසාන ගැටලුව ඒ පැත්තේ B පැත්තේ ලකුණු 10 10 දෙන ගණන් පහ තමයි මම මේ ඉස්සෙල්ලම අල්ලගත්තේ. හරි. දැනට මේ කුලක ගැටලුව සමහර අයට තේරෙන්නේ නැතුව ඇති. එහෙම ගැටලුවක් නැහැ. ඒක ආයි නැවත කරන්න නිසා පාඩම. පාඩමක් වශයෙන් කරනවා අපි 18 වෙනි පාඩම. එදාට තව ටිකක් හදාගන්න පුළුවන්. ඔය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන ගණන් අපි සම්පූර්ණ සාකච්ඡා කරනවා. ඒවා මේ පේපර් එකේ කරේ නැහැ කියලා නෑ. පේපර් කරනකොට කරපු නැති ඒවා අහුණත් කරනවා. කියලා දෙන ඒවා තේරෙන්න කියන්න පුළුවන්. right. අවසාන කොටස බලන්න ඒකත් කවුරුත් දන්න කොටසක්. මේ පාඩම අපි ඉගෙනුවේ 11 වෙනි පාඩම 10 වසර හැම පේපර් එකකම මේන් ගාණක් තියෙන බව පේනවා. එහෙනම් විභාගෙට අනිවාර්යෙන් එන ගැටලුවක් වෙන්නේ නැති. මෙතෙක් හදපු සෑම පේපර් පළාතකම පේපර් වල මේ ගැටලු තිබුණා. right. නගර සභාවට අයත් රථගාලක එක් දිනකදී නවතා තිබූ වාහන සංඛ්‍යාව පිළිබඳ විස්තරයක් වටපස්ථාරයෙන් දැක්වේ. නගර සභාවකට අයත් රථගාලක එක් දිනකදී නවතා තිබූ වාහන සංඛ්‍යාව පිළිබඳ විස්තරයක් වටපස්ථාරයෙන් දැක්වේ. එන වටපස්ථාරයේ විස්තරයක් තියෙනවා. හොඳට බලන්න. මෝටර් රථ අංශක 72ක පෙන්නලා තියෙනවා. ඊළඟට 45ක් තියෙනවා වෑන් රථ, තීරෝද රථ තියෙනවා අංශක 90ක්, යතුරු පැදිවල කෝණය Tamanට හොයාගන්න වෙනවා. ඒක සොයාගන්න පුළුවන් 360න් අර කෝණ තුන එකතු කරාම බොහොම පහසුවෙන් යතුරු පැදිවල කෝණය සොයාගන්න පුළුවන්. ඒක තමයි අහන්නේ පළවෙනි ප්‍රශ්නය. එහෙනම් කවුරුත් 360න් 72යි 45යි 90යි එකතු කරලා අඩු කරලා උත්තරේ ගන්න. යතුරු පැදි සංඛ්‍යාව නිරූපණය කර ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කීයද? 360න් අඩු කරලා බලන්න. අර කෝණ තුනේ එකතුව. යතුරු පැදි සංඛ්‍යාව නිරූපණය කර ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණය 360න් අඩු කරන්න. 360යි සම්පූර්ණ කෝණ ටිකේම එකතුව 4ෙම පළවෙනි කොටස. එයයිගෙන් අඩු කරන්න අංශක 72 එකතු කිරීම 72යි 45යි 90යි. ඒ තුන් දෙනා එකතු කරලා අඩු කරා. 360න් අඩු කරනවා 0.5යි 2යි 7යි 9යි 4යි 13යි 13යි 7යි 20ක්. අංශක 307ක් අඩු කරා. මේ sorry 207ක්. 360න් 207ක් අඩු. 10න් 7ක් 3යි 5න් බිංදුවක් 5යි 3න් 2ක් 1යි. එහෙනම් අපි සොයාගත්ත යතුරු පැදිවල කෝණය යතුරු පැදිවල කෝණය අංශක 153යි. ඔන්න පළවෙනි කොටසේ උත්තරේ ලකුණු 2. දෙවෙනි කොටස. එදින රථගාලයේ නවතා තිබූ ත්‍රිරෝද රථ ගණන 30ක් නම් එදින රථගාලයේ නවතා තිබූ ත්‍රිරෝද රථ ගණන 30ක් නම් නවතා තිබූ යතුරු පැදි ගණන කීයද? ත්‍රිරෝද රථ ගණන 30ක්. ත්‍රිරෝද රථ කෝණ